ආයුබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අද දවසේ අපි වඩාත් පුළුල් විශේෂ ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් කතා බහ කරන්න සූදානම්. අපි ඒ සඳහා මැදිරියට විශේෂ චරිතයකට ආරාධනා කළා. සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් ගත්තහම ඒ රටේ සංවර්ධනයේ මනින මිම්මක් විදිහට අඛණ්ඩ විදුලි සැපයුම කියන කාරණාව සැලකිල්ලට බඳුන් වෙනවා, භාජනය කරනවා. ඉතින් අපේ රටේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යන්න කැපවෙච්ච ප්‍රධානතම රාජ්‍ය ආයතනය ලංකා විදුලි බල මණ්ඩලය. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයා අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන්නේ. සුබ දැසනක් ඔබතුමන්ට. ආයිවන් සුබ දැසනක්. අර ආරම්භයේදී කිව්වා වගේ විජිත හේරත් මහත්මයා මේ අඛණ්ඩ විදුලි සැපයුම රටක සංවර්ධනයට අනිවාර්ය වූ අංගයක්. අපි දන්නවා රටේ සිද්ධ කරන කර්මාන්තවලට ජනතාවට මේ හැම දිනෙකටම අඛණ්ඩ විදුලි සැපයුම කියන දේ කොච්චර ඉවහල් වෙනවද කියන කාරණාව හොඳින්ම දන්නවා. විශේෂයෙන්ම රටක ඉදිරි ගමන සංවර්ධනය කරා යන මාවතේදී විදුලි සැපයුම කියන දේ බොහොම වටිනවා. ඒ කර්මාන්ත සිද්ධ කරගන්න හැම දෙයකටම මේ විදුලිය කියන දේ අද අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. කාලයකින් නම් කියනවා අපේ රටේ 100% විදුලි සැපයුමක් ලබා දෙන්න ඕන කියලා විවිධ රජයන් බලයට පත් වෙනවා. විවිධ සංවිධාන වලින් මේ සඳහා පෙරමුණ ගන්නවා. හැබැයි තවමත් අපේ රටේ 100% විදුලි සැපයුමක් තියෙනවද? මේක ප්‍රශ්නයක්. ඔබතුමා කොහොමද මේ පිළිබඳව කියන්නේ සහ මේ පිළිබඳව විශේෂයෙන්ම අපිට දැනුවත් කරන්න සූදානම් නම් 100% විදුලි සැපයුමක් අපේ රටේ දැන් තියෙනවද? හොඳයි, බොහොම ස්තුතියි. මම මුලින්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයට ස්තුතිවන්ත වෙනවා. මේ රටේ බොහොම වැදගත් මාතෘකාවක් සමාජගත කරන්න අපිට ආරාධනා කිරීම ගැන. ඇත්තටම විදුලි සැපයුම ඔබතුමා කිව්වා වගේ විදුලිය සංවර්ධනය මයින මිම්මක්. ඒ වගේම විදුලිය කියන එක මේ වෙනකොට මූලික අවශ්‍යතාවයක් කියලා තියෙනවා. එතකොට ලංකාවේ මේ වෙනකොට අපේ ඉන්නවා පාරිභෝගිකයෝ ලක්ෂ 65ක්. ඒකෙන් ලක්ෂ 50ක් විතර තියෙන්නේ ගෘහස්ත. අමතරව කර්මාන්ත තියෙනවා, ඊට පස්සේ සේවා. එතකොට ඒ වුණාට පහුගිය දවස්වල අපි සමීක්ෂණයක් කරලා බලපුවාම අපි දැනගත්තා ලක්ෂයකට විතර ප්‍රමාණයකට, ලක්ෂයකට අධික ප්‍රමාණයකට විදුලිය නැහැ. එතකොට ලක්ෂ 50කින් ලක්ෂයක් කියන්නේ 102කට විතර විදුලිය නැහැ. 98කට තමයි විදුලිය තියෙන්නේ. ඉතින් මෙතනදී අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මූලික අවශ්‍යතාවයක්. එහෙනම් අපි ඒ වෙනුවෙන් රජයක් හැටියට ක්‍රියාත්මක කරන්න ඕනේ කියන තීරණය කරු ජනාධිපතිතුමා ඒක සෞභාග්‍ය දැක්මේ විශේෂයෙන් කියලා තියෙනවා. ඊට පස්සේ විදුලි බල අමාත්‍යතුමා හැටියට ඩලස් ඇමතුමා මේක මැදිහත් වුණා. ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිතුමා කරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මේක පුළුවන් තරම් ඉක්මනට දෙන්න කියලා. ඒක ඒ වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වෙලා තිනවා 100%ක් මේ අවුරුද්ද ඇතුළත සියලුම පවුල් වලට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල. විදුලි බල මණ්ඩලය අර ජනතාවට හිතවාදී නැත්නම් ජනතාවගේ ඉදිරි අනාගතයේ සෞභාග්‍ය උදා කරන්න කැපවෙච්ච ආයතනයක්. විශේෂයෙන්ම අපි දකිනවා පහුගිය කාලේ පුරාවටම විදුලි බල මණ්ඩලයට විවිධ චෝදනා එල්ල වුණා. සමහරවිට විදුලි ඒකකයක මිල සම්බන්ධයෙන් පහුගිය කාලේ කොරෝනා අවධියේදී මේ විදුලි බිල් ගණනය කිරීම අපි ඒ ගැන කතා කරන්න සූදානම්. හැබැයි මේ හැම තැනකටම එන්න විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය අර ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මේ තැනට ආවේ කොහොමද? ඉතිහාසය ගත්තොත් එහෙම විදුලි බල මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳව කතා කළොත් එහෙම. හොඳයි. ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධවත්. මොකද අපිට අතීතයෙන් තොර වර්තමානයක් නෑ. වර්තමානය හොඳ නම් තමයි අපිට අනාගතය ගැන හොඳ සීන මවන්න පුළුවන් වෙන්නේ. ඒතර විදුලි බල මණ්ඩලයේ අතීතය ගැන කතා කරපුවම අපි ලෝකයේ විදුලියේ අතීතය ගැන කතා කරන්න ඕනේ. අපි දන්න තෝමස් අල්වා එඩිසන් විද්‍යාඥයා තමයි විදුලි බල්බය හොයාගත්තේ. ඒ මීට අවුරුදු 140කට විතර කලින් 1879 වගේ අවුරුද්දේ. එතකොට 1881 තමයි බ්‍රිතාන්‍යයේ ඉස්සල්ලාම විදුලිය දෙන්න පටන් ගන්න තියෙන්නේ විදුලි බලාගාර හරහා. එතකොට තෝමස් අල්වා එඩිසන් මැතිතුමාම මූලික වෙලා නිව්යෝක් නගරයේ ආලෝකකරණය කරලා තියෙන්නේ 1880 කොටසක්. නිවාස ගොඩනැගිලි 14000කට 1882 වෙනකොට දීලා තියෙනවා. ඊට පස්සේ මේත් එක්කම ලංකාවටත් ඇත්තරම ඒ කිට්ටුවම විදුලිය ඇවිල්ලා තියෙනවා. ලංකාවේ 1883 වගේ වෙනකොට පළවෙනි මේ නගරේ පළවෙනි පොඩි බලාගාර වලින් විදුලිය දෙන්න මේ ඩීසල් ජනන වලින් දෙන්න පොඩි ප්‍රමාණයෙන් පටන් ගන්න තියෙනවා. ඊළඟට ලංකාවේ පළවෙනි විදුලි බල පනත ගෙනත් තියෙන්නේ 1895 විතර. ඊළඟට ලංකාවේ පළවෙනි බලාගාරය හැටියට
මෙගාවට් 3ක බලාගාරයක් පටන් ගන්න තියෙන 1902 විතර අවුරුදු 120කට විතර ගන්නේ. එතනදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ කුඩා පරිමාණයෙන් තියෙනවට ලංකාවේ හිටපු ඉතාමත් සුවිශේෂ ජල විදුලියේ පියා හැටියට සලසන ඩීජේ විමල සුරේන්ද්‍ර මහත්මයා මේ කුඩා පරිමාණයෙන් දෙනකොට එතුමා දකිනවා එතුමා ඇත්තටම මුලින්ම සිවිල් ඉංජිනේරුවෙක්. හැබැයි එතුමා මහවැලි මේ කැලණි ගන්ත්‍රෝණියේ ඛනිජ සම්පත් හොයන පරීක්ෂණයකදී එතුමා දකිනවා මේකේ තියෙන විභවය කොච්චරක්ද කැලණි ගඟේ. එතකොට තමයි තීරණය කරන්නේ 1900 විතර කැලණි ගඟ මූලාශ්‍ර කරගෙන ලංකාවේ 5 ලක්ෂයක් පත්තු කරන්න පුළුවන් කියන එක. ඒ වගේම ලංකාවේ දුම්රිය විදුලියෙන් දුවන්න පුළුවන් කියලා මේ අවුරුදු 110කට 120කට කලින් කියලා තියෙනවා. ඒ කිව්වට එතුමාගේ යථාර්ථයක් කරගන්න 1950 අවුරුදු 70කට කලින් තමයි ලංකාවේ ප්‍රධාන ජල විදුලි බලාගාරය මේ ලක්ෂපාන විවෘත වෙන්නේ. ඉතින් මෙහෙම ආපු ගමනේ ඊට පස්සේ ලක්ෂපාන තිබ්බ ලක්ෂපාන කැලණි ගඟේ ජලය ලබා ගන්නවා. ඊට පස්සේ මදි ප්‍රමාණයට ආයෙත් ඩීසල් වලට යනවා. ඊට පස්සේ මහවැලි ව්‍යාපාරයත් එක්ක ලංකාව ජල විදුලියෙන් පුනර්නිර්මාණ ශක්තියෙන් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ හැබැයි මේක මහවැලි ව්‍යාපාරයෙන් පස්සේ මොකද අපේ හැම අවුරුද්දෙම සංවර්ධනයත් එක්ක ලොකු ප්‍රමාණයක් වැඩි වෙනවා. මේ දවස්වලත් 6%ක් 7ක් වගේ ප්‍රමාණයකින් මේ විදුලි ඉල්ලම් වැඩි වෙනවා. එතකොට මේ ඉල්ලුමට සරලන්න විදුලි බලාගාර හැදෙන්න ඕනේ. මේකෙදී 80 ගණන් වල අන්තිමම තමයි කතා කරලා තියෙන්නේ ගල්ලංගුරු ගැන. මොකද ජල විදුලිය ඉවර වෙන නිසා. හැබැයි මේක යථාර්ථයක් පත් කරගන්න බැරි වෙනවා අවුරුදු 20ක් විතර යනකම්. ඒක වෙනුවට ගියේ අති වියදම්කාරී ඩීසල් වලට. ඊට පස්සේ හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බලයට ආවට පස්සේ බොහොම ඍජු තීරණ ගන්නවා මේ මොනතරම් නොරොච්චෝලේ බලාගාරයට බැන්නත් නොරොච්චෝලේ බලාගාරයේ හැදීමත් එක්ක තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක් විදුලිය 2005-10 ඇතුළත තමයි නිවාසවල විදුලිය වැඩිම ප්‍රමාණයක් දෙන්න පටන් ගන්නෙ. ඒ වගේම නොරොච්චෝලේ හදලා ඉවරලා දෙවෙනි තුන්වෙනි බලාගාර 2014 තමයි මේ ඉවරුනේ. 2015 125කින් විදුලි බිල අඩු කරලා බිලියන 20ක් කෝටි 2000ක් ලාභ ලබන ආයතනයක් හැටියට තමයි විදුලි බල මණ්ඩලය තිබ්බේ. හැබැයි ඒ අවදීදී අපි දැක්කා අර චෝදනාවක් විදිහට එළවෙනවා මේ ගල්ලංගුරු තමයි මේ විදුලි උත්පාදන ප්‍රභවයේදී පාවිච්චි කරන දැන් ලෝකයේ ගල්ලංගුරු බලාගාර වැහිගෙන යන කාල සීමාවක්. ඒ කාල සීමාවකදී මේ නොරොච්චෝලේ ඇති කිරීම පිළිබඳව විරෝධතා මතුණා. හැබැයි අර ඊට පිළිතුරක් විදිහට අපි දකිනවා සමාජයෙන් එන දේ තමයි නොරොච්චෝලේ තිබුණේ නැත්නම් අද දවසේ කොහොමද මේ විදුලි සැපයීම ලබා දෙන්නේ කියන කාරණාව. මොකද ඒක ගැන අත්‍තරමත් අපි නොරොච්චෝලේ ගැන විශේෂයෙන් කතා කරනවා. මොකද නොරොච්චෝලේ මෙගාවට් 900ක් අපි ගන්නවා. අපේ පීක් එකේ මේ දවස්වල යන්නේ 2700ක් විතර. ඒකට ඒකෙන් 3 එකක් විතර නොරොච්චෝලෙන් තමයි දෙන්නේ. ශක්තිය හැටියට ගත්තත් 135ක් විතර දෙන්නේ නොරොච්චෝලෙන් තමයි ලංකාවේ විදුලි බල අවශ්‍යතාවය. එතකොට ඔය ගල්ලංගුරු බලාගාර වෙහිගෙන යනවා කියන කතාව තියෙන්නේ ඕක හරි ඕක යුරෝපයට. හැබැයි ඉන්දියාවේ ගත්තාම 175ක් ගල්ලංගුරු වලින් දෙන්නේ. චීනයේ තත්ත්වෙත් ඕකම තමයි. අලුතෙන් බලාගාර ගහන එකේ සීමාවක් තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ මේ හැම දෙයක්ම කරද්දී අපේ අතේ තියෙන මුදල් ප්‍රමාණය හැටියට ජනනය කරන එක. එතකොට ඒකෙදි උදාහරණයක් හැටියට ගල්ලංගුරු වලින් එක එකක් හදන්න ගල්ලංගුරු වලට යන වියදම 8.50ක් විතර නඩත්තු අනික් කටයුතු වලට යනකොට තමයි රුපියල් 10.50ක් වෙන්නේ ආයෝජනයට අමතරව. හැබැයි මේක සංසන්දනය වෙන්නේ ඩීසල් වලින් ගන්න ගියත් රුපියල් 30ක් වෙනවා. ඉතින් අපි ගල්ලංගුරුයි ඩීසලුයි සංසන්දනය කරොත් එහෙම ඩීසල් වලින් අපි 130ක් විතර ගන්නවා 1 බිලියන 5ක් විතර. අපි සාමාන්‍යයෙන් 1 බිලියන 16ක් විතර තමයි මේ දවස්වල අවුරුද්දේ නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍යයෙන් දෛනික අවශ්‍යතාවය කොච්චරද? දෛනික අවශ්‍යතාවය 1 මිලියන ඒක අර රස්නෙත් එක්ක වෙනස් වෙනවා. හැබැයි මේ දවස්වල 1 මිලියන 45ක් විතර වෙනවා. ඉල්ලුමට සැපයුම ඉල්ලුමට 100%ක්ම තියෙනවා. 100%ක්ම තියෙනවා. හැබැයි 100%ක් තිබ්බට මේ අවස්ථාව අපි විශේෂයෙන් සඳහන් කරන්න මම අර ඩීසල් කතාව කියන්නේ මේක විදුලි බල මණ්ඩලයට ගොඩක් වෙලාවට චෝදනා කරනවා ඩීසල් මාෆියා කියලා. ඒක ජනප්‍රිය මතය. මොකද ඒකට හේතුව වෙලා තියෙන්නේ 2014න් පස්සේ අපි ඒකට පහුගිය රජයට තමයි හැම වෙලේම චෝදනා කරන්නේ. එකම බලාගාරයක්වත් හදාගන්න බැරුණා. තිබ්බ බලාගාර ඔක්කොම ටික පහ වුණා. 2014 අන්තිමට විවෘත කරාට පස්සේ නොරොච්චෝලේ බලාගාර දෙක පහුගිය අවුරුදු පහේ එක බලාගාරයක් පටන් ගත්තේ නැහැ, විවෘත කරෙත් නැහැ. තම්බපවණි බලාගාරය තමයි අපිට ගිය අවුරුද්ද විවෘත කරන්න පුළුවන් වුණේ. ඒ වගේම බ්‍රෝඩ්ලන්ඩ්, උමාවය, මොරගොල්ල වගේ ජල විදුලි බලාගාර ඔක්කොම පහ වුණා.
පටන් ගන්න තිබ්බ LNG බලාගාර පටන් ගත්තේ නැහැ. LNG සැපයීම ගැන අවුරුදු 8ක් විතර කතා කරන්න බැරි වුණා. මේවට ප්‍රධාන හේතුව තමයි අර විදුලි බල මණ්ඩලයට චෝදනා කරනවා වුණාට මේකේ පිටිපස්සේ හිටියේ දූෂිත දේශපාලඥයෝ. අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනේ. එහෙම නැත්නම් දුර දැක්මක් නැති දේශපාලඥයෝ. ඒකට හේතුව තමයි ඒ වෙනකොට තිබ්බ සාම්පූර් බලාගාරය හදන්න. සාම්පූර් බලාගාරයේ අන්තිම මොහොත එනකොට ඒකට හිටපු ජනාධිපතිතුමාගේ අත්නෝමතික තීරණයක් ඉඳ ඒක නැවැත්තුවා. ඒක නැවැත්තුවේ නැත්නම් මේ වෙනකොට අපි විදුලි බල මණ්ඩලය ආයත ලාභ ලබනවා. ඒ වගේම තමයි 2015 අපි ඒක කියන්න ඕනේ නැත්නම් සාම්පූර් බලාගාරයේ අපේක්ෂිත විදුලි සැපීම කොච්චරක් විතර ඒක මෙගාවට් 500ක්. එතකොට ඒක නවත්තුවට පස්සේ ඒත් එක්කම අපි නැවැත්තුවට ඒ NTPC සමාගමත් එක්ක බංග්ලාදේශයේ පටන් ගත්තා. මේ මෑතක් වෙනකොට මෙගාවට් 1200ක් විවෘත කරා. ඉතින් අපිට වඩා පල්ලෙහා මට්ටමකින් බංග්ලාදේශයට පුළුවන් වෙලා තියෙනවා මේ වෙනකොට මෙගාවට් 20000කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන තත්ත්වයට අර නවත්තපු බලාගාරය සමාගමත් එක්කම බලාගාරයක් ඉවර කරලා මෙගාවට් 1200ක් පටන් ගන්න පුළුවන් වුණා ගල්ලංගුරු වලින්. එතකොට අපිට වෙච්ච වැඩේ තමයි මේ ඉවර බැරි වෙච්ච හින්දා මේ 105ක් 6ක් 7ක් වැඩි වෙන විදුලි ඉල්ලුමට වෙනුවට අපේ නිෂ්පාදනය මදිනේ. එතකොට කරන්නේ අර ඩීසල් වලට යන එක. මොකද කෙටිම ඉක්මනට ගෙන්න ගන්න පුළුවන් එක. ඒක ඊට පස්සේ මාෆියාවක් බවට පත් වෙනවා. එකක් හදන්න රුපියල් 30ක් යනවා. ඩීසල් වලින් සාමාන්‍යයෙන්. එතකොට 30ක් යනකොට අපි හදනවා අපේ 130ක් විතර ඉල්ලුම. බිලියන 5ක් විතර හදනවා ඒක. හිතන්න අපිට වෙන පාඩුව ඩීසල් වලින් ගත්තාම අපි සාමාන්‍යයෙන් එකක් විකුණන්නේ 1650ට විතර. විකුණන මිල සාමාන්‍ය මිල මුළු ඒක ගාන බෙදීම එන මුදල බෙදීම එක ගාන ඉන්නේ රුපියල් 1650ක් විතර. හැබැයි අපි ඩීසල් වලින් එකක් හදන්න 30ක් යනවා. ඕකට සමාන රුපියල් 5ක් එකතු කරන්න ඕනේ මේ සම්ප්‍රේෂණ බෙදා හැරීම් අනිත් කඩත්තු කටයුතු ඒ ඔක්කොටම. එතකොට 35ක් වෙනවා. 16ට වඩා රුපියල් 20කට කිට්ටු ගාණක් වැඩි වෙනවා ඩීසල් වලින් හදන එක. බිලියන 5 වැඩි කිරීම රුපියල් 20 කියන්නේ රුපියල් බිලියන 100ක්. බිලියන 100ක් කියන්නේ අති විශාල මුදලක්. කෝටි 10000ක්. ඒක නිදහස් අධ්‍යාපනයට අපි වියදම් කරන්නේ කෝටි 30000ක් වගේ. ඔකෙන් තුනෙන් එකක් අපි ඩීසල් වලට පුච්චන රටක ඉන්නේ. පැහැදිලි. අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලලයි. විදුලි බල සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයාත් එක්ක අද දවසේ අපි 7 වෙනි පැයෙන් කතා බහ කරමින් ඉන්නේ. එතුමන් සඳහන් කරපු කාරණාව මේ සල්ලි ඉතුරු කරගත්තා නම් රටේ වෙනත් පළදායි වැඩකට ආයෝජනය කරන්න තිබ්බා. අනිවාර්යෙන් මේ බිලියන 100ක් විතර අපි ඩීසල් වලට පුච්චනවා කියන්නේ මේක අනිවාර්යයෙන්ම සංවර්ධනයට දාගන්න තිබ්බ මුදල්. මොකද ලංකාවේ විදුලි බල මණ්ඩලය තමයි ලොකුම මුදල් ප්‍රමාණයක් පෙට්‍රෝලියම් එක ගාවට ලොකුම මුදල් ප්‍රමාණයක් සංසරණය වෙන ආයතනය. ඒ වගේම ලංකාවේ මුළු ඔක්කොම පවුල් වලට 98%කටම අපි විදුලිය දීලා තියෙනවා. ඉතින් මේ මුදල් සංවර්ධනයට යොදා ගන්න පුළුවන්. ඉතින් බැරි වෙච්ච හින්දා නව රජය ආවට පස්සේ මේක වළක්ව ගන්නේ කොහොමද කියන එක තමයි අපේ පළවෙනි ඉලක්කය. ඒ වෙනුවෙන් අපි සාධනීය පියවර ගණනාවක් කරන් තියෙනවා. හොඳයි. ඔබතුමන් අර සඳහන් කරපු කාරණාව බොහොම වැදගත්. අපේ රටේ අර හදිසි විදුලි අවශ්‍යතාවක් ඇති වුණොත් ඩීසල් බලාගාර වලින් තමයි මේ දේවල් සපයගන්නේ, සපුරගන්නේ. හැබැයි මේ දේවල් පරිසරයට කොයිතරම් හොඳද කියන කාරණාව බොහෝ වෙලාවට ඉතින් නැවතත් අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් ඔබතුමන්ලගේ අනාගත දැක්මත් එක්ක ඒ සැලැස්මත් එක්ක අපි දැක්ක දැන් තඹපවණි බලාගාරයේ විවෘත කරන පරිසරයට හිතකර පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරලා විදුලි උත්පාදනය කරන දැන් විදුලි බල මණ්ඩලයේ මූලිකත්වයේ පෙරමුණ අරගෙන තියෙනවා. අපි දැක්ක සූර්ය බලයෙන්ුත් විදුලි නිෂ්පාදනය කරන මේ පුනර්ජනනීය බලශක්තිය දැන් ලෝකේ අපි දකින ට්‍රෙන්ඩ් එකක් නැත්නම් අලුත් ප්‍රවණතාවක් තමයි මේ ශක්තිය පාවිච්චියට ගන්න එක. විදුලි බල මණ්ඩලයේ සූදානම්ද මේ ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්න? අනිවාර්යෙන්ම. ඒකත් ඉතාමත් පැහැදිලිව කියන්න ඕන ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ කියන්නේ පුනර්ජනනීය බලශක්තියට අපි උපරිමයෙන් යනවා කියන එක. ඒ වගේම විවාදයක් නැහැ. අනිවාර්යයෙන්ම ලෝකයේ තව අවුරුදු 10ක් 20ක් 30ක් යනකොට 100%ක්ම පුනර්ජනනීය බලශක්තියට යනවා. ඒක තමයි ට්‍රෙන්ඩ් එක. හැබැයි මේ ට්‍රෙන්ඩ් එක තියද්දි මේකේ තියෙන අපේ සීමාවන් ටිකක් තියෙනවා. එකක් තමයි ඒ කීයද අපි ගන්න කියන එක. දෙවෙනි එක තාක්ෂණික සීමාව. එතකොට පහුගිය කාලේ අතරම අපි සුළං වලින් ගත්ත විදුලි බලාගාර වලින් අරන් තිබ්බේ රුපියල් 25ට 24ට වගේ තමයි එකක් අරන් තිබ්බේ. හැබැයි මේ දැන් අපි ගන්නේ තඹපවණි බලාගාරේ එකක් හදන්න ඉන්න රුපියල් 8යි. ඉතින් තාමත් හොඳ මිලක් ඇවිල්ලා තියෙනවා. මොකද මේක තාක්ෂණයේ දියුණුවීම එකක්. අනික මේවා බොහොම විනිවිදභාවයෙන් කරන ගනුදෙනුත් එක්ක තමයි මේ ගණන් අඩු වෙන්නේ. ඊට පස්සේ සූර්ය බලය ගත්තාම සූර්ය බලයත් අපි රූෆ්ටොප් කියනවා රුපියල් 22ක් තමයි පළවෙනි අවුරුදු 7ට. ඊට පස්සේ
ඉතුරු අවුරුදු 13ට රුපියල් 15-50ක් විතර තමයි ගෙවන්නේ. හැබැයි දැන් අපි අවසාන වශයෙන් ගිය සති දෙකකට කලින් අපි මෙගාවොට් 150ක් ප්‍රදානය කරා. ඒක ඇවිල්ලා තියෙන රුපියල් 10ක් විතර. ඊට අමතරව අපි විශේෂයෙන්ම මේ පුනර්ජනනීය බල ශක්තිය සූර්ය බලය වැඩි කරන්න අපි යනවා ගමට බලාගාරයක් කියලා වැඩසටහනක්. ඒකේ මේ වෙනකොට අපි ට්‍රාන්ස්ෆෝමර් 7000ක් අඳුරගෙන තියෙනවා. එතකොට මේ ට්‍රාන්ස්ෆෝමර් එකට කිලෝවොට් 100ක බලාගාරයක් පර්චේස් 50ක විතර බලාගාර 7000ක් අදන වැඩ පිළිවෙලේ පළවෙනි ටෙන්ඩර් එක අපි මේ 25 වෙනිදා දානවා. ඒකේ බලාගාර 800කට. ඒතර ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ගමට බලාගාරයක් කියන එකම තමයි සංකල්පය. ඒකෙන් උපරිම මිල සීමා කරලා තියෙන රුපියල් 14.50ක් වගේ. ඒ වගේම තරංකාරී ටෙන්ඩර් වලින් අපි ගන්න. එතකොට 14ට වැඩි අඩු මුදලට අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි අවුරුදු 3 ඇතුළත බලාගාර 7000 කිලෝවොට් 100 බලාගාර 7000ක් හැදීම වැඩ පිළිවෙල. ඒ වගේම අපි මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා මන්නාර මිතුරු මෙගාවොට් 200ක් සුළං වලින් ගන්න. සියමලා මුඩුව සූර්ය බලාගාරයක් මෙගාවොට් 100ක්. ඒ වගේම ජල විදුලි බලාගාර අවසාන ටික අපි උමාවේ පරක් වෙච්ච එක උමාවේ මේ අවුරුද්ද විවෘත කරනවා. බ්‍රෝඩ්ලන්ඩ් මේ අවුරුද්ද විවෘත කරනවා. මොරගොල්ලේ වැඩ පටන් ගත්තා. ඒක නම් තව අවුරුදු 3ක් විතරයි. උමාවේ තත්ත්වය කොහොමද දැන් මේ වෙනකොට අපි දැක පහුගිය කාලේ දැවැන්ත විරෝධතා මතුවෙනවා සහ මේ ජලය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවනවා. මේ උමාවේ ගැන කතා කරද්දිත් අපි ඇත්තටම ගණන් හිලව් එක්ක කියන්න ඕනේ මේක. මේ සමාජයේ මත අර ගෙනියන්නේ මේ අවස්ථාවේදී පුද්ගලයෝ සහ මේ විෂය ගැන දන්නේ නැති පුද්ගලයෝ තමයි සමහරලාට මේවා කරන්නේ. උමාවෙන් ඔබ දන්නවද එක අවුරුද්දකට 1 මිලියන 300ක් හදන්න පුළුවන්. මෙගාවොට් 120යි 1 මිලියන 300ක් හදන්න පුළුවන්. එතකොට මේවා ජල විදුලිය අපිට යන්නේ ඇත්තටම ජල විදුලිය රුපියල් 2-3ක් තමයි යන්නේ අපිට දැන් තියෙන ආයෝජන ඉවරනට පස්සේ නිෂ්පාදනය කරන්න. එතකොට අපි ඕක තිබ්බේ නැත්නම් එහෙම රුපියල් 30ක් යන ඩීසල් වලින් තමයි ගන්න වෙලා තියෙන්නේ. මොකද උමාවේ අවුරුදු 5ක් පරක් වෙයි. මේ වෙනකොට ආයෝජනයේ සම්පූර්ණ වියදම් කරලා ඉවරයි. මේ දවස්වල එක දවසක් උමාවේ පරක් වීමේ පාඩුව මිලියන 300 වැඩි කරන්න රුපියල් 30 මිලියන 9000යි බිලියන 9යි. ඕක බෙදන්න 365 මිලියන 25ක් කෝටි 2.5ක් පාඩුවේ උමාවේ බලාගාර එක දවසක් පරක් වීමේ දැනට පාඩුව. ඉතින් මේක අවුරුදු 3ක් පහුගිය රජේ නවත්තන් හිටියා. ඒ නවත්තපු හින්දා තමයි මේකේ ලීක් එක වළක්ව ගන්න බැරි වුණේ. ඉතින් මේ අත්තරොමතික තීරණ මේ තාක්ෂණවේදීන් කතා කරන්නේ නැතුව මේ ව්‍යාපෘතියක් යනකොට අතරමැද නවත්තන්න බෑ. ඒකේ දැන් ඒකේ ආපු මොකද ගල්ලා තියෙන ඔක මේ සමල්ලවටත් තිබ්බා. ඉතින් මේවට තාක්ෂණයෙන්ම තමයි උත්තර දෙන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලන තීරණ අරගෙන හරියන්නේ නැහැ. ඒ කාලේ නිලධාරීන් විදිහට රජයට ඔබතුමන්ලා පෙන්වලා දුන්නේ නැද්ද මේ නෑ පෙන්වලා දුන්නා. ඒක අනිවාර්යෙන් මොකද මේ ඉංජිනේරුවෝ මේක මේ ඒ කට්ටියට තියෙන තාක්ෂණය දිහා බලන්න ඒ වුණාට මෝඩ හිටපු මෝඩ පාලකයෝ එහෙම නැත්නම් අවස්ථාවාදී පෞද්ගලික රජයට ගහන්න ඕනේ හින්දා මේ ව්‍යාපෘතිය නවත්තලා පොඩි ඒක මේ ෂෝ එකක් දැම්මා. ෂෝ එකේ පාඩුව එක දවසක කෝටි 2.5යි. ඉතින් මේ කෝටි 2.5 ඒවා පාඩු ඉල්ල තියෙනවා අවුරුදු 5ක් විතර. ඉතින් නවරජය ආවට පස්සේ ඒක පුළුවන් තරම් ඉක්මනට කරනවා කියලා දැන් මේ අවුරුද්දේ අපි අනිවාර්යයෙන්ම විවෘත කරනවා. ඉතින් ඒක අනිත් පැත්තට ගත්තාම අපි ඉංජිනේරු හැටියට කියනවා ලංකාවේ ඉංජිනේරු 1400ක් විතර ඉන්නවා රජයේ ඉංජිනේරු. ඔය ඔක්කොටම රුපියල් 15000ක 15000 දුන්නොත් මිලියන 22යි යන්නේ දවසකට. මොකක් හරි මාසෙකට දීමනාව. හිතන්න ඔය මාස 4ක් උමාවේ ඉක්මන් කරොත් මුළු මොකද ඉංජිනේරුවන්ට අර රජයේ ඉංජිනේරුවන්ට පඩිමදි කියලා තියෙනවා අපි ඒ පැත්තට ගන්න. එහෙම නැත්නම් ඒ අති විශාල මුදලක් මේ පාඩු කරනවා මේක පරක්කු කිරීම හින්දායි. හොඳයි. දැන් බොහෝ දෙනෙක් සහ මේ විශේෂයෙන්ම දැන් විදුලි බල මණ්ඩලය ගැන කතා කරනකොට අපිට අහන්න දකින්න ලැබෙන කාරණාව තමයි හැමතිස්සෙම කියන මේ පාඩුයි විදුලි බල මණ්ඩලේ පාඩු ලබනවා දැවැන්ත පාඩුවක් ලබාගෙන තමයි මේ විදුලිය ලබා දෙන්නේ කියන කාරණාව. තාමත් විදුලි බල මණ්ඩලේ පාඩු ලබන ආයතනයක්ද කොහොමද? ඔව් මං කිව්වා අර 2014 මේ නොරොච්චෝලේ හදලා 125ක් විදුලි බිල අඩු කරලා මේක බිලියන 20ක් බිලියන 20ක් කෝටි 2000ක් ලාභ ලබපු ආයතනයක්. හැබැයි බලාගාර හදපු නැති හින්දා ඩීසල් වලට යන්න වුණා. 2019 පාඩුව විතරක් කෝටි 8500ක් න බිලියන 85ක්. 2020 ඇස්තමෙන්තු කරලා තිබ්බේ කෝටි 9000කට බිලියන 90කට. හැබැයි නවරජය ආවට පස්සේ ගත්ත පීරණ ඉන්ධන සහනය අපිට හම්බුණා. නොරොච්චෝලේ වැඩියෙන් දීවා. ඊට පස්සේ කොරෝනා හින්දා 103ක් විතර විදුලි ඉල්ලම අඩු වුණා. ඊට පස්සේ අපි ඉමර්ජන්සි පවර් ගත්තේ නැහැ. ඉතින් මේවා හින්දා 2020 අපේ අලාභය බිලියන 60ක් වගේ ප්‍රමාණයක් තමයි උනේ.
හැබැයි විජිත හේරත් මහත්මයා දැන් ඔබතුමාලා සඳහන් කරනවා දැන් ජනතාවට විදුලි ඒකකයක් ලබා දෙන්න රුපියල් 16.50ට. හැබැයි දැන් සුළං විදුලි බලෙන් රුපියල් 8ක් වියදම් වෙන්නේ. ඒ වගේම සූර්ය බල ශක්තියෙන් රුපියල් 7ක්, ඒ වගේම ජල විදුලියෙන් රුපියල් 14.50ක මේ වගේ වියදම් වෙන්නේ. හැබැයි ජනතාවට ලබා දෙන්න 16.50ට. ඔව් එතන පාඩුවක් ලබන්න පුළුවන්ද? ඔව් එතන අර මං කිව්වේ රුපියල් ඔබතුමා කිව්වා ජල විදුලිය රුපියල් 2යි ගාණක් යන්නේ. සූර්ය බලය 22කට තිබ්බේ දැන් ඒක 10ට විතර ඇවිල්ලා තියෙනවා. ගල් අඟුරු රුපියල් 10යි. මේකේ හානියම කරන්නේ ඩීසල්. ඩීසල් වලින් 130ක් ගන්නවා රුපියල් 30ක් යනවා. එතකොට ගන්න ඔය ඕක නිෂ්පාදනය වියදම. ඔය නිෂ්පාදනය වියදමට අපි බෙදා හැරීම් සම්ප්‍රේෂණ ඒ ටිකට තව රුපියල් 5කුත් එකතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට එක එකයක් නිෂ්පාදනය කරන්න සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයා ගානට ගෙනියන්න රුපියල් 23ක් යනවා. ඒ 23ක් යන එක තමයි අපි 16.50ට දෙන්නේ. එතකොට රුපියල් 7ක විතර අපි 23ට හදලා 16.50ට තමයි දෙන්නේ. ඒක ඊට අමතරව අපි කියන්න ඕනේ අපි මේ ලංකාවේ ඉන්නවා පාරිභෝගිකයෝ 12,00,000ක් මේ ඒක 30ට වඩා වැඩි අඩුවෙන් පාවිච්චි කරන කට්ටිය ඒ කට්ටියට එක එකක් දෙන්නේ අපි 2.50යි තව ස්ථාවර ගාස්තු රුපියල් 3.50ට අඩුව දෙන පාරිභෝගිකයෝ 12,00,000ක් ඉන්නවා. ඊට අමතරව තව 13,00,000ක් ඉන්නවා ඒක 30යි 60යි අතර පාවිච්චි කරන ඒ කට්ටියට රුපියල් 5.50ක් විතර යන්නේ. එහෙම ඉන්නවා 13,000ක්. ඒතකොට 25,000කටම අපි දෙන්නේ රුපියල් 5.50ට අඩුව. මේ 23ක් හදන්න යන්නේ. ඉතින් එතකොට අර පාඩුව එන්නේ 23ට හදලා 16.50ට දෙන එක. එතනදී අපි කියන්නේ ඒක ඕන මේ ඉංජිනේරුව හැම කෙනෙම බොහොම සරල දෙයක්. අර ඩීසල් ඉන්දනේ ජල විදුලියෙන් අඩුයි. කල්ලංගුරුල්ලත් අඩු නම් ඩීසල් ටික අපි නැති කරන්නේ නැතුව මේක ලාභ ලබන්න බෑ. ඒ වෙනුවෙන් තමයි දැන් අලුත්ම අවුරුදු 10ක් කතා කරපු LNG liquid natural gas ද්‍රව ස්වභාවික වායු සැපයුම අපි ගන්න ඕනේ කියලා. මොකද හොඳ අපිට මොහොතක් දෙන්න අපි ගැන කතා කරමු. රාජ්‍ය ආයතනයක් පාඩු ලැබීමේ හැකියාවක් නැහැ. පාඩු ලබන්නේ නැතුව දියුණු වෙලා රජයට බරක් නොවේ ඉදිරියට ගමන් කරන්න ඕනේ. ඒ සඳහා තුමන් සතු සැලසුමක් තියෙනවා. අපි කතා කරමු ඒ ගැන. ඔබටත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැයට එකතු වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයා. එතුමන් සමගින් අපි බොහෝ දේ කතා කළා. විශේෂයෙන්ම එතුමන් සඳහන් කරපු කාරණා අතර අපි දැක්කා දැන් ඉදි කරන්නට තිබිච්ච බලාකාර ඉදි නොකිරීම නිසා අද දවසේ විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා ඉන්නවා. විශේෂයෙන්ම දැන් ඔබතුමන් අර කලින් සඳහන් කළ සාම්පූර් බලාකාරය. සාම්පූර් බලාකාරය ඉදි කළා නම් දැන් මේ තියෙන ප්‍රශ්න ටිකක් හෝ අඩු කරගන්න තිබ්බා. හැබැයි මේ විවිධ හේතු මත සමහරවිට විදුලි බලාගාරයක් ඉදි කරනකොට අපි දකිනවා දැවැන්ත විරෝධතාවක් මතුවෙනවා. පරිසර සංවිධාන, විවිධ රාජ්‍ය නොවන සංවිධාන මේ හැම දෙයකින්ම බොහෝ බලපෑම් වෙනවා. දැන් සුළං බලාගාර ඉදි කරන්න ගියත් සමහරවිට ඒකටත් විරුද්ධ මේ බොහෝ පිරිසක් ඉන්නවා. මේ දේවල් මැඩගෙන ඉස්සරහට යන සූදානම්ද සහ අපි සාම්පූර් බලාගාරය ඉදි කරනකොට මේ යෝජනාව ඉදිරිපත් වුණාම ඒ ඇති වෙච්ච බලපෑමත් අපි කියමු. අතරම මේක අපි ටිකක් අවබෝධ කරගන්න ඕනේ මේ විරෝධතා පිටිපස්සේ කවුද ඉන්නේ කියන එකත් අපි බලන්න ඕනේ. මේක සද්භාවයෙන් ඉන්න පිරිසක් හිටියට මේ සද්භාවයෙන් ඉන්න පිරිස මේකට යොමු කරන්නේ වෙනත් පිරිසක් තමයි. අර ජනාධිපතිතුමා ඔහුගේ දවස්වල බොහොම පැහැදිලිව කිව්වා. මාධ්‍ය නිදහස කියන්නේ රටේ මහ ජනතාවගේ මාධ්‍ය නිදහස මිසක් මාධ්‍ය ආයතන වල අයිතිකාරයන්ගේ මාධ්‍ය නිදහස හරි නෙවෙයි. ඒක ඒකට මාපියාවක්. මේකත් මේ පරිසරය කියන එකත් අත්තම සිද්ධිය බොහොම සද්භාවයෙන් රට ගැන ආදරය කරන පිරිසක් ඉන්නවා. හැබැයි මේ කට්ටිය හිටියට මේ කට්ටිය මාධ්‍ය හරහා වෙන දේවල් හරහා මේකට යොමු කරන්නේ මේ අවස්ථාවාදී පිරිසක්. ඒක පිටිපස්සේ බලාගාර ගත්තොත් ඩීසල් මාෆියාව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න පිරිසක් වෙන්න පුළුවන්. සාම්පූර් වලටත් ඕකම තමයි උනේ. සාම්පූර් බලාගාරය හදද්දී කතා කරලා අවුරුදු ගණනාවක් අවුරුදු 6ක් කතා සාකච්ඡා කරලා ඔක්කොම අවසාන වශයෙන් 2015 ටෙන්ඩර් කරන්න තියෙනකොට ඒ ප්‍රදේශයේ හිටපු සමහර වෙලාවට ජාතිවාදී පිරිස් වෙන්න පුළුවන්. පරිසරය ඉස්සරහට දාගෙන එන පරිසර වේදීන් ඉස්සරහට තල්ලු කරලා ඒක පිටිපස්සේ ඉන්න ඩීසල් මාෆියාව වෙන්න පුළුවන්. ඉතින් මේකට පහුගිය හිටපු ජනාධිපතිතුමා ගණන් ඉලක්කම් දන්නේ මේ බලපෑම ආවා කෙලින්ම නැත්තුවා. ඉතින් අපේ හැම වෙලේම මේකේ අපි චෝදනා කරන්නේම හිටපු ජනාධිපතිතුමාගේ අත්නෝමක තීරණයකින්ද තමයි මේ සාම්පූර් නැවතුනේ. සාම්පූර් තිබ්බනම් මෙගාවට් 500ක් එනවා. ඒ වෙනුවට යන්න උනේ ඩීසල් වලට. ගන්න රුපියල් 30යි.
ඉතින් මේවට කොහොමවත් accountability මේ කට්ටිය කරපු වැරදි ගැන සමහර දේවල් කිව්වට මෙච්චර මේ වගේ ගත්ත තීරණ වල වැරදි. මේ වගේ ගණන් ඉලක්කක් දන්නේ නැති පුද්ගලයෝ කරපු වැරදි ගැන කවුරුවත් චෝදනා කරන්නේ. ඒවා හරි අපරාධයක්. ඉතින් ජනාධිපතිතුමා හැබැයි ඒකේ ආපු ගාම්ම බොහොම පැහැදිලි තීරණයක් ගත්තා. ඒ වෙනකොට LNG බලාගාරේ නඩුවක් ගිහිල්ලා අවුරුදු 3ක් නැවතිලා තිබ්බා. ඒ තීරණය ඒක ක්‍රියාත්මක කරන්න කියලා ආව තීරණය ඒක අපි බහුගේ සති දෙකකට කලින් මුල් කරලා තියන්න පුළුවන්. LNG බලාගාරේ මේ මෙගාවට් 300. ඊට පස්සේ තව බලාගාරයක් අපි ටෙන්ඩර් කරලා ගන්නවා. ඊට අමතරව ඇත්තටම නොරච්චෝලේ 4 වෙනි බලාගාරය. ඒකත් අපි ක්‍රියාත්මක කරන්න ඕන. මොකද ඒක බලාගාරයකින් නොරච්චෝලේ මෙගාවට් 300කින්. උතර 900ක් තියෙනවා. 300 බලාගාරයකින් බිලියන 1.8ක් හදන්න පුළුවන් එක. මං කිව්වේ රුපියල් 10ක් තමයි යන්නේ. ඉන්ධන වලට සහ නඩත්තුවට තව ආයෝජනයට රුපියල් 5ක් ගියත් රුපියල් 15ක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතර 15 වැඩි කිරීම බිලියන 1.8 කියන්නේ බිලියන 27ක්. කෝටි 2700ක් අපිට අවුරුද්දකට ඉදිරි කරන්න පුළුවන්. එතකොට මේකට යන්නේ කෝටි බිලියන 60ක් විතර. අවුරුදු 2කමාරක් 3කින් මේ ආයෝජනය එනවා. එතකොට ඉදිරි වෙනවා. ඉතින් මේවා කරන්න රජයේ තීරණ අරන් තියෙනවා. අරන් තියෙන ටික ඇත්තටම අපි ක්‍රියාත්මක කරන්නත් ආරම්භක වැඩ පිළිවෙල LNG බලාගාරය හැදුව පටන් ගත්තා. ඒ වගේම ඊළඟ LNG එක අපි ටෙන්ඩර් එක දානවා. ගල්ලංගුරු බලාගාරයේ 4 වෙනි පියවර අපි කතා කරගෙන යනවා. මේ ඔක්කොම පුනර්ජනනීය බල ශක්තියත් කරන ගමන් වැදගත්ම තීරණය තමයි මේ ඩීසල් 130ක් ගන්න එක නැති කරන්න නම් අපි LNG liquid natural gas ද්‍රව ස්වභාවික වායු වලට යන්න ඕනේ. ඒකට අපි අවුරුදු 8ක් විතර ඔකත් කතා කර තිබ්බා. ඒකට අපි සති දෙකකට කලින් ටෙන්ඩර් එක දැම්මා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේක වෙන්නේ මීතේන් වායු වෙන්නේ ද්‍රව තත්ත්වයේ ඍණ 162කට වගේ උෂ්ණත්වයකට එන්නේ. ආපහු ගෙනල්ලා ඒක වායුවක් බවට පත් කරන්න ඕනේ. ඉතින් මේ ගේන්න කෙරළ පිටියේ මුහුදේ තමයි FSRU floating storage regasification. ඒ කියන්නේ මුහුදේ පාවෙන නැවක තමයි මේ තියෙන්නේ. ඒක ආපහු වායු බවට පත් කරන්න ඕනේ. ඒක අපි ටෙන්ඩර් එක දාලා තියෙනවා. ඒ වගේම පයිප්ලයින් එකත් එතන ඉඳන් වියදම ගත්තාම කොහොමද මේ විජිත හේරත් මහත්මයා සාමාන්‍යයෙන් ජල විදුලි සහ අනිකුත් විදුලි බල LNG වලට ගත්තාම ඇත්තටම LNG වල දැන් තියෙන තත්ත්වෙට අපි LNG බලාගාරයේ රුපියල් 15කට වගේ තමයි එක එකක් ගන්න දැන් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි 15 හදද්දි LNG MMBTU එකකට ඩොලර් 10ක් වගේ ගාණ තියෙනකොට තමයි ඒ ගාණ හැන්නේ. හැබැයි දැන් මේ වෙනකොට LNG මිල අඩු වෙලා තිනවා ඩොලර් 6කට වගේ. එතකොට අපිට රුපියල් 12කට වගේ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා LNG වලින්. මේ ඔය ඩීසල්ම තියෙන බලාගාර අපිට පුළුවන් මෙගාවට් 700ක් තියෙනවා. ඒ මෙගාවට් 700 LNG වලට හරවන්න. ඒක තමයි තිරසර බව ගැන ගත්තාම දැන් මේ දේවල් දීර්ඝකාලීනව අපිට සිද්ධ කරගෙන යන්න පුළුවන් දේවල්ද? විශේෂයෙන්ම දැන් පුනර්ජනනීය බල ශක්තිය කිව්වහම නැවත ගොඩනැගෙන උත්පාදනය කරන්න හැකියාව තියෙනවා. ඉදිරි අනාගතයේදී දිහා බලනහම දැන් ලෝකයේ වෙනත් ප්‍රවණතා බලනහම කොහොමද මේ ක්ෂේත්‍රයට තියෙන ඉල්ලුම? අනිවාර්යයෙන්ම. එතකොට අපි දැන් මේක ඇත්තටම මධ්‍යකාලීන පියවරවල හැටියට තමයි මේවා යන්නේ. මොකද මේ බලාගාර අවුරුදු 20ක් විතර ප්‍රමාණයක කාලයකට යන්නේ. ඒක ගල්ලංගුරුණත් අවුරුදු 20කට 30කට යනකොට මේ තාක්ෂණය දියුණු වෙනවනේ. එතකොට අපේ එකක් තමයි මම අර කිව්වා වගේ එකක් සූර්ය බලයේ ගණන් අඩු වෙලා තියෙනවා, සුළං වල අඩු වෙලා තියෙනවා වගේම මේ පද්ධතියේ ස්ථාවර තත්ත්වයටත් බලපානවා. මොකද සූර්ය බලයේ දවල් කාලේ තියෙන්නේ සුළං තියෙන එක වෙලාවකට. එතකොට එක දිගට බලය සපයන්න පද්ධතිය ස්ථාවර කරගන්නත් ඕනේ. එතකොට මේ තාක්ෂණික සීමාවන් මගහැරවගෙන යන්න අපිට කාලයක් යනවා. සහ මේ අපි දකින දේ තමයි විදුලිය කියන්නේ ගබඩා කරලා තියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මොහොතේම උත්පාදනය කළ යුතු දෙයක්. දැනකොට හැම වෙලෙම වෙන්නේ අපි පාවිච්චි කරන ප්‍රමාණයට උත්පාදනය සමාන වෙන්න ඕනේ. දැන් තමයි ගබඩා කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි බැටරි වල මිල වැඩි තිබ්බා. දැන් මිල අඩු වෙගෙන යන හින්දා බැටරි ස්ටෝරේජ් බැටරි වල ඉතුරු කරන එක යනවා. ඊට අමතරව අපි අලුතෙන් මේ කැබිනට් අනුමැතිය හම්බුණා පම්පින් ස්ටෝරේජ් කියලා. එතකොට කරන්නේ වැඩියෙන් උත්පාදනය වෙලාවට මේ වතුර පම්ප් කරලා ආපහු වතුර ටික පොම්ප කරනවා ආපහු ජලාශයටම. එතකොට ජලාශයේ වතුර හැටියට තමයි මේක ඉතුරු වෙන්නේ. විභව ශක්තිය විදිහට ගබඩා කරනවා. විභව ශක්තිය විදිහට ගබඩා කරනවා. ඉතින් මේ වගේ වැඩ පිළිවෙල ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒවා අපි ඒ තාක්ෂණයයි මේවට මුදල් යොදවන්න ඕනේ කරන්න කාලයක් යනවා. ඉතින් මේවා කරද්දී අපි හැම වෙලේම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කටයුතු කරන්නේ මේ තාක්ෂණය ගැන දැනුමක් තියෙන මේ කැපකිරීමක් තියෙන මේ රටේ පිරිසක්. එතකොට ඒ පිරිස අපි අගය කිරීමට ලක් කරන්නත් ඕනේ. එහෙම නැත්නම් අර
පොදු ජනප්‍රිය මතය හැටියට මේක විදුලි බල මණ්ඩලය මේක විදුලි මාෆියාව ඩීසල් මාෆියාව කියලා කියනවා වගේම එහෙම නැත්නම් අර අපේ ඩලස් ඇමතුමා කියන්නේ දේශපාලඥයෝ ගත්තොත් අර තඩි ඇඳුමක් මේ බඩක් තියෙන හොරෙක් හැටියට අඳිනවා වගේ විදුලි බල මණ්ඩලයටත් ගොඩක් වෙලාවට මේ චෝදනාවක් නගනවා ඩීසල් මාෆියාවක්. ඕක නෙමෙයි ඇත්ත තත්ත්වය. වෛද්‍යවරුන්ටත් ওই විදිහේ චෝදනා කරනවා මේක. අර පහුගිය කාලේ චෝදනාවක් තිබ්බා විදුලි බල මණ්ඩලයේ අපේ සේවක මහත්මීන් අධික වැටුප් ලබනවා මේ පිරිස මේ හොඳට පඩි ගන්න පිරිසක් කියලා. ඇත්තටම එතනදිත් අපි කියන්න ඕනේ මේ හොඳ පිරිසක් තියාගන්න නම් හොඳ පඩියක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් එන්නේ අපේ රටේ ගත්තාම දැන් අපිත් එක්ක හිටපු විශ්වවිද්‍යාලයෙන් අවුට්ච අපේ බැච් එක ගත්තොත් භාගයක් විතර ලංකාවේ අරලා ගිහිල්ලා. ඉතින් මේ ලංකාවේ බුද්ධිමත් දක්ෂ පිරිස තියාගන්න නම් හොඳ වැටුපක් ගෙවන්න ඕනේ. ඉතින් ඒක සාධාරණයක් වෙන්නත් ඕනේ. මොකද රටේ අනික් මේ කට්ටිය විතරක් නෙවෙයි ඉන්නේ. ඉතින් ඒකින්ද සාධාරණ මට්ටමේ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ. ඉතින් ඒතරදී මම හිතන්නේ ඒ ගන්න වැටුප ලොකු අසාධාරණයක් තියෙනවා කියලා. මොකද බඩු මිල ආරම හැම දෙයක්ම වැඩිනේ. එතකොට ඉතින් මේ හොඳ සේවයක් දෙන්න නම් ඒකක් තියෙන්න ඕනේ. අපිට අනික විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන්නේ කිසිම හේතුවක් නිසා පඩි හින්දා නම් නෙමෙයි. මොකද පඩි වලට යන්නේ 10%ක විතර ප්‍රමාණයක් ඩීසල් හින්දාම තමයි. ඉතින් එතකොට අපි බලන්න ඕනේ ප්‍රධාන අර ලොකු පින්තූරේ බල්ලා ඩීසල් ටික නැති කරන එක තමයි අපි. ඒකට නැතුව මේ මිනිසුන්ගේ පඩිය අඩු කරන්න ගිහිල්ලා මේවා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් කරන දේවල් තියෙනවා. ඩීසල් නැති කිරීමෙන් පුළුවන් මේ වැඩේ කරන්න. විජේහෙරත් මහත්මයා මේ දැන් අපි දකිනවා චීනය ඉන්දියාව වගේ රටවල දැන් අලුතින්ම මතුවලා තියෙන ප්‍රවණතාව තමයි දැන් චීනයේ බොහෝ කාලෙකින් දැන් ක්‍රියාත්මක වෙන න්‍යෂ්ටික බලාගාර. අපේ රටේ න්‍යෂ්ටික බලාගාර ඉදි කරන්න හැකියාවක් තියෙනවද? විශේෂයෙන්ම දැන් උතුරු පළාතේ අපි දකින දූපත් තියෙනවා. මේ දූපත්වල ඒ දේවල් පාවිච්චිට ගන්න පුළුවන්. මොකද්ද? ඇත්තටම ගත්තහම මේ මං හිතන්නේ ඒකටත් අපි යා යුතුයි කියලා හිතනවා. මොකද මේ අසල්වැසි මංගේ බංගලාදේශය අපිට වඩා දුප්පත් රටක්, අපිට වඩා අධ්‍යාපන මට්ටම පහළයි. මේ අර හියුමන් ඩෙවලොප්මන්ට් ඉන්ඩෙක්ස් එක ගත්තාම අපිට වඩා භාගයකටත් 150කටත් එහා ඉන්නේ. අපි 72 ඉන්නේ. ඉතින් ඒ වගේ රටකත් මේ පළවෙනි න්‍යෂ්ටික බලාගාරේ පටන් ගන්න තියෙනවා බංගලාදේශ වල. ඉතින් අපිත් මං හිතන්නේ පුනර්ජනනීය බල ශක්තිය අපිට පුළුවන් නම් ගන්න අතරේ අරවා වුණත් පරීක්ෂණ මට්ටමේ අපි මොකද ඔය වැඩක් කරන්න අවුරුදු ගාණක් යනවා. මේ ඒකේ ෆිසිබිලිටි මේක සක්්‍යතා අදන වාර්තා ඒවා කරලා තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් විජේහෙරත් මහත්මයා මේ මොනවද තියෙන බලපෑම් දැන් අපි දැන් ඔබතුමන් සඳහන් කළා බංග්ලාදේශය ආරම්භ වෙලා තියෙන බංග්ලාදේශයට පුළුවන් නම් ඒ අපිට බැරි. මේක බංග්ලාදේශයට පුළුවන් නම් නෙවෙයි අපි මං හිතන්නේ අනික ඕනම රටක් එක්ක අපිට පුළුවන් නම් ඇයි බැරි කියන තැන තමයි අහන්න ඕනේ. බංග්ලාදේශයට පුළුවන් නම් අපිට බැරි නම් අපේ ඒක නෝන්ජල්කම. එහෙම නැත්නම් අපේ නිවටකම. ඒ තත්ත්වය වළක්ව ගන්න ඕනේ. අපි හැම වෙලෙම තාම උනත් ගත්තාම අපි අර මං කියේ මානව සංවර්ධන දර්ශකයේ අපි ඉන්නේ 72. ඔබ දන්නවද ඉන්දියාව කීයද ඉන්නේ කියලා? ඉන්දියාව 150 ඉන්නේ. චීනයේ ඉන්නේ 85 තාම. ඉතින් මානව සංවර්ධන දර්ශකයේ කියන්නේ මිනිස්සු ගැන කතා කරත් ඒක අධ්‍යාපනය, ජීවන අපේක්ෂාව, ඊට පස්සේ ඒක පුද්ගල දලදාශ නිෂ්පාදනය ඔය වගේ දේවල් එකතු කරලා තමයි මානව සංවර්ධන දර්ශකය හදන්නේ. අපි මෙච්චර ගත්තාම ලෝකයේ ආර්ථිකයෙන් අපි පල්ලෙහා භාගයටවත් නැහැ. ඒකත් යද්දිත් අපි මානව දර්ශකයේ උඩ ඉන්නේ. අපේ රට සුවිශේෂ පිරිසක් ඉන්නේ. ඒ අභිමානයේ ඒ හැකියාව ඒකට තැන දුන්නොත් අපිට අනිවාර්යෙන් මේ ආසියාවේ පළවෙනි රටවල් අතරට යන්න පුළුවන්. මොකද ඒක යුරෝපීන් 48 ලංකාවෙන් යනකොටත් අපි ආසියාවේ දෙක හිටියේ මේ ජපානයේ විතරයි දෙවෙනි ඒක පුද්ගල දළදාස නිෂ්පාදිතය. හැබැයි මේ තියෙන තත්ත්වය ලෝකේ ගත්තොත් අපි ඉතිහාසය ගත්තාම දැන්නකො ලෝකේ තාමත් උසම ගඩොල් නිර්මාණයේ ජේතවනාරාමයේ අවුරුදු 1700කට විතර කලින් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇලහැර අමුණ වසබ රජුරෝ හදලා තියෙන්නේ අවුරුදු 1900කට කලින්. ඒක කිලෝමීටර් 85ක් යනවා. ඇලහැර ඉඳන් දියබෙදුමට කිලෝමීටර් 20ක් විතර යනවා. එතනින් කොටසක් පරාක්‍රම සමුද්‍රයට යනවා. ඊට පස්සේ මින්නේරියට යනවා. එතනින් මේ කවුඩුල්ල, එතනින් මේ කන්තලේට යනකම්. ඉතින් මේ ජලාශ ටික එහෙම නැත්නම් ලංකාවේ වාරි පද්ධති තියෙනවා වැව් 60000ක් තියෙනවා. ඒකේ හොඳයි. විද්‍යාරත්න දැන් ඉතිහාසයේ බොහොම අභිමානවත් අපේ රටේ. හැබැයි දැන් වර්තමානයේ හැසිරීම අනුව තමයි අපේ අනාගතයේ නිර්මාණය වෙන්නේ. ඔබතුමන්ලා දැන් මේ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ විදිහට මේ පිළිබඳව සඳහන් කරන්නේ නැද්ද? රජයට බලපෑම් කරන්නේ නැද්ද? අපිට න්‍යෂ්ටික බලාගාරයක් අවශ්‍යයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයන්න, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න මේ ඉල්ලීම් කරනවා. ඒකේ ඇත්තටම මේ අපේ මූලිකත්වය අපි බලන්න ඕනේ ප්‍රයොරිටි තියෙනවානේ. මේ අවස්ථාවේ මූලිකත්වයේ න්‍යෂ්ටික බලාගාරයක් නෙවෙයි විදුලි බල ක්ෂේත්‍රයේ. මේ අවස්ථාවේ මූලිකත්වය තමයි අපි ඩීසල් ටික නැති කරලා LNG වලට යන්න ඕනේ. ඊළඟට පුනර්ජනනීය බල ශක්තිය. ඒ අතරේ මොකද අපි
ඔක්කොම පටලගත්තොත් මේ වැඩේ කරන්න බෑ. එතකොට මේ ඒ වගේම අපි මේ ලොකු පින්තූරේ බලන්න ඕනේ මේකේ වෘත්තීයවේදීන්ට අනිවාර්යයෙන්ම මේ රටේ ඉගෙන ගන්න. ඔබ දන්නවද ඒ 3 ආරම් පාස් වෙන මම හිතන්නේ අවුරුද්දකට 4000ක් පාස් වෙනවා. මේ පිරිස අපේ සංවර්ධනයේට හරියට නව අලුත් විදිහට හදන්න හිතලා පාවිච්චි කරන්න පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වගේම ඉංජිනේරුවෝ මම හිතන්නේ 1500ක් විතර යනවා. ඕකෙන් භාගයක් රට හැරලා යනවා. ඉතින් මේ රට දියුණු කරනවා නම් මේ රටේ මිනිස්සුම තමයි කරන්න ඕනේ. ජපානය දියුණු කරලා තියෙන ජපානු, චීන කට්ටිය, කොරියාව කොරියන් ජාතිකයෝ. එතකොට මේකේ වෘත්තීයදීන්ට සහ රට ගැන ආදරය කරන වැඩ කරන්න හැකියාවක් තියෙන පිරිස මේකට එකතු වෙන්න ඕනේ. අපේ වෙලා තියෙන්නේ මේක කාටවත් කරන්න කියලා. ජනාධිපතිතුමාට නම් ජනාධිපතිතුමාට කරන්න දීලා මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාට මේකට සහයෝගය දෙන්න ඕනේ. එතකොට රජයක් ආපුවම මේ රජයක් වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුදු 5කින් මේ කටයුතු කරන්න බෑ. අවුරුදු 73ක් ආපු කාර්යයක් ආපහු හරවන්න. අවුරුදු 20ක් 30ක් යනවා. එතකොට මේ එක පොකුරට ඔක්කොම එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව මේ අවස්ථාවාදී මේ නගන සමහරලාට මේකේ පිටිපස්සේ ඉන්නේ විදේශ බලවේග එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ රට ඇතුළේම ඉන්න අවස්ථාවාදී පිරිස් වලට නැතුව අපි අපේ ඔළුවෙන් බලලා පොදු අරමුණකට රට එකතු වෙන්නේ නැතුව මේ කටයුත්ත කරන්න බෑ. ඒ වෙනුවෙන් අපි ඇත්තටම වෘත්තීය දිනේට අපිත් මේ අපිට මේ අවස්ථාව හම්බුනේත් අපි වෘත්තීය දිනේට මම පොදු ජන ඉංජිනේරු ප්‍රමුඛ සභාපති හැටියටත් ඉන්නවා. ඉතින් අපිට පුළුවන් වුණා ඉංජිනේරුවෝ 5000ක් විතර එකතු කරන්න මේ කටයුත්ත. ඒතකොට රාජ්‍ය ආයතන මම හිතන්නේ 20ක විතර ඉංජිනේරුවෝ සභාපතිවරු හැටියට ඉන්නවා. ඉතින් ඒක අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා රජයට මේ වෘත්තීය දිනට මේ අවස්ථාවක් දීපගෙන අනිවාර්යෙන් කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒක 100%ක් අපි ඉස්සර දැක්කට වැඩිය පිට ඉඳන් දැක්කට වැඩිය අපිට විශ්වාසයි මේ වැඩ කරන් යනකොට මේක කරන්න පුළුවන් කියලා. අප අනිවාර්යෙන් විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන ආයතනයක් බවට අවුරුදු 3ක් 4ක් ඇතුළත අපිට කරන්න පුළුවන්. ඒකට රජයේ ප්‍රතිපත්ති මේ තීරණ තියෙනවා. නිලධාරීන්ගේ දැන් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ඒකෙත් අපි ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අනිත් ආයතනත් ওই විදිහටම පුළුවන්. ඒ ගමන අරගෙන යන නියමයක් විදිහට තමයි ඔබතුමන් කටයුතු කරන්නේ. ඒ වගකීම ඔබතුමන්ගේ කරමත පැවරලා තියෙනවා. අපි විශ්වාස කරනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් විදිහට ඉංජිනේරු විජිත හේරත් මහත්මයා පාඩු ලබන විදුලි බල මණ්ඩලය කවදා හරි දවසක ලාභ ලබන තත්ත්වයට පත් කරාවි කියලා. ඔය අතරේදී විශේෂයෙන්ම ගමේ ජනතාවට දැන් ඔබතුමන් සඳහන් කළා ලක්ෂයක පිරිසකට අපේ රටේ තාමත් විදුලිය නැහැ. මේ පිරිසට විදුලිය ලබා දෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවා. අනිවාර්යෙන්. ඒක තමයි අපි දැක්ක දේ ලක්ෂයක් නැහැ කියලා බලනකොට මේ ලක්ෂයේ 70000ක් විතර පිරිසක් ඉන්නේ මුදල් ගෙවා ගන්න බෑ. විදුලි සම්බන්ධතාවයට රුපියල් අපි දෙන්න ඕනේ රුපියල් 20000ක් විතර ප්‍රමාණයක් යනවා. ඊට අමතරව ගෙදර ගෘහ පරිපතේ වයරින් කරගන්න තව 20000ක් විතර යනවා. මේ ප්‍රමාණය වියදම් කරගන්න බැරි සමෘද්ධිලාභී සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ඉන්න පිරිසක් ඉන්නේ. මෙතනදී ජනාධිපතිතුමා මේ වෙනකොට ආයවැයෙන් කෝටි 75ක් මිලියන 750ක් වියදම් වෙන් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක තව මිලියන 750ක් විතර වියදම් කරන්න මේ සම්පූර්ණ පිරිසට දෙන්න. ඒ යටතේ නොමිලේ විදුලි සැපයීම දෙන්න තීරණය කරලා තියෙනවා. අපි ඒකේ දැන් මේ වෙනකොට වැඩ පටන් ගත්තා. පහුගිය අතරම ජනාධිපතිතුමාගේ ගිරිබාව තිබ්බ කම සමග විදුලි සඳරක් කඩසටහන සද්දයකට කලින් එදා තමයි මූලික පළවෙනි ගෙදර අපි විදුලිය දුන්නේ. ඒක දැක්කහමත් අපි කියන්න ඕන අපි ගියාම මේ තේරුණා කොච්චර දුප්පත්ද මේ මෙහෙම අපේ රටේ මොනව කරත් මේ අපි කොළඹ තියෙන එක නෙමෙයි රට ඇතුලේ තියෙන්නේ. දැන් මේ ගම සමග පිළිසඳර වැඩසටහන බොහොම වැදගත්. ඉංජිනේරු විජිත හේරත් මහත්මයා මේ දැන් ඔබතුමන්ට පවා අපි දකින දැන් ඔබතුමන් විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන්. හැබැයි ඒ දූරාවලිය පහළටම ගලාගෙන යනකොට ජනතාවට සමීප සමහරලාට විදුලි බිල් ලියන ඒ කෙනා වෙන්න පුළුවන්. හැබැයි මේ පල්ලෙහා තීරණ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔබතුමන්ලා ගන්න තීරණ පහළට යනකොට සමහරලාට ජනතා හිතවාදී විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැති ගතියක් අපි දකිනවා. විශේෂයෙන්ම අර විදුලිය අලුතෙන් ගන්න ගියත් සමහරලාට අධෛර්යමත් කරන අවස්ථා වැඩි, මිල වැඩි කියලා සමහරලාට දැන් දෙන්න පුළුවන් පහසුකම්වත් දෙන්න නැති වෙලාවක් තියෙනවා. ඒක නම් මම හිතන්නේ ඕකත් අර ජනප්‍රිය මතය තමයි තියෙන්නේ. මොකද අපේ සේවකයෝ ගැන ගත්තාම ඒ පල්ලෙහා මට්ටමේ ඉන්න අපේ මනු කියවන්නෝ එහෙම නැත්නම් ඒ කට්ටිය පයින් ගිහිල්ලා මේ කරන කාර්යභාරය අපි හැම වෙලේම මගේ කරන්න ඕනේ. ඕකේ එක්කෙනෙක් දෙන්නෙක් අපි අර මේක අර හැම වෙලේම නෙගටිව් මීඩියානේ උඩට එන්නේ. අර පහුගිය දවස්වල උනේ සිංහරාජ අර කවුරු හරි දරුවෙක් අර අඬලා කිව්වට පස්සේ ඒකේ දැන් මේ ඒ ළමයා අතරම සුශේෂ කාර්යභාරයක් කරනවා. හැබැයි මෙයා ජාතික වීරවරියෙක් ලංකාවේ ලොකු කාර්යභාරයක් කරා වගේ මීඩියා වලින් පෙන්නනවා. ඇත්තම තත්ත්වය ඒක නෙවෙයි. ඒ ළමයා මීඩියා එකට ගිහිල්ලා පොඩි කතාවක් කිව්වා. ඒ කතාවත් ඇත්ත දෙයක් නෙවෙයි. ඒ වුණාට මේ සමාජයේ උරුප්පල ගන්නේ මේ වගේ දේවල්. මේවා කාගේ හරි අවශ්‍යතාවය. ඒ වගේම තමයි විදුලි බල මණ්ඩලෙත් මේ පොඩි දේවල් සමහර එක්කෙනෙක් අයිසොලේට් සිද්ධ වීම කියනවා තියෙන්නේ. ඒ වගේ ඒවා
උළුප්පල ගත්තාම ලොකු පින්තූරේ අපි මේ පැය 24ම ලයිට් දෙනවා. දිවාරයන ඔබලා වැඩ කරන සේවක පිරිසක් ඉන්නේ. ඉතින් එහෙම පිරිසක් ඉන්න ආයතනයකට අර ඩීසල් මාෆියාව එහෙම නැත්නම් මේ පල්ලෙහා කට්ටියගේ හේතු කියලා ගහනවා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද අපි දකින්නේ මේ විදුලිය දීමේදී පල්ලෙහා ඉන්න සේවක මණ්ඩලය තමයි ඔබ දැක්කත් දන්නේ නැහැ. මම පහුගිය දවසක අපි ගියා කළු කැලේ. හොඳ අපිට මොහොතක් දෙන්න අපි විරාමයෙන් පස්සේ ගැන කතා කරමු. අපි විරාමයක් ලබා ගමු. ඔබනාතත් එකතුනේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයාත් එක්ක. අර ඔබතුමන් කියාගෙන ආපු කතාවක් තිබ්බ කළු කැලේ කතාව. ඔව් කළු කැලේ කතාව අපි ඇත්තරම කියන්න හැදුවේ. ඒකෙදි දැන් අර විදුලි බල මණ්ඩලයට දොස් කියනවානේ. ඒ මහත්තුරු කරපු කාර්යභාරය. පැය දෙකක් යනවා කළු කැලේට යන්න. පාරේ තරම් සවුත්තුයි. මේ කඳු මැදින් මේ බොහොම පටු පාරවල් වලින් යන්න තියෙන්නේ. එතනදී විදුලිය දෙන්න පුළුවන් වුණා අවුරුදු මේ කළු කැලේ ගම්මානයට පවුල් 82ක් දකෝද ඉන්නවා. සම්පූර්ණ විදුලි බල මණ්ඩලය හරහා තමයි කරේ මේ අපේ මහත්තුරු කණු ටික කඳු උඩ ඇදලා ගිහිල්ලා එහෙම දීලා ඒ කාර්යභාරයත් එක්ක තමයි. ඊළඟට අපි එතනදී දැක්ක දෙයක් තමයි කළු කැලේ ගත්තාම පරණ තිබ්බ තේ වතු. මේ තේ වතු වල තියෙන්නේ අර ටර්පන්ටයින් ඊට පස්සේ අනික් අපේ රට ආවෙනික වෙන ගස් හින්දා මේ කැලේ සම්පූර්ණයෙන් විනාශ වෙලා තිනවා. ඒතරදී අපි කරු අමාත්‍යතුමා සහ අපි තීරණය කරා විදුලි බල මණ්ඩලයට තියෙනවා ලොකු සමාජ කාර්යභාරයක්. අපි තමයි වැඩියෙන්ම ඩීසල් පුච්චන්නේ. වැඩියෙන්ම ගල්ලඟුරු පුච්චන්නේ. ඒ වගේම රටේ මහ ජනතාව වෙනුවෙන් තමයි මේක පුච්චන්නේ. ඒකට විදුලි බල මණ්ඩලයට වගේම රටේ මහ ජනතාවට තියෙනවා අපි ගස් හිටවීම කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් ඒ වගේ මේ දවස්වල බොරුවට මේ පරිසරය ගැන කතා කරන බොරුවට කයි ගහන මිනිස්සුත් ඉන්නවා. ඒකට පිළිවෙලක් හැටියට අපි ගස් කෝටියක් හැදීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා. ඒක සමාජගත කරනවා. ඒකෙදී අපි ඉල්ලා සිටිනවා මහ ජනතාවටත් අපි ඩීසල් පුච්චන්නේ මහ ජනතාව වෙනුවෙන්. එහෙනම් ඔබලාටත් අපි ගස් හදන වැඩේ මේකේ පැල හදන වැඩේ අපි කරනවා. ඔබලාට ගස් හදන්න අපි ආරාධනා කරනවා. ඒකම පොදු ජන ඉංජිනේරු පරිමුණ හැටියටත් අපි ගස් ලක්ෂ 40ක් ඇදීමේ හර්ථ සෞභාග්‍යය කියලා වැඩපිළිවෙලක් ඉස්සරහට සමාජගත කරනවා මේ 3 වෙනිදා. ඒකටත් මම කතා කරන්නම්. අපි එකතු වෙනා මේ අපේ පරිසරයත් ආරක්ෂා කරගෙන මොකද අවුරුදු 72ක් යුරෝපීන් ගියාට අපිට පද්‍යම් කතුකරේ තාම ගස් ටික හදාගන්න බැරුණා. ඒකට අපි කටයුතු කරනවා විදුලි බල මණ්ඩලයත් මැදිහත් වෙනවා. හොඳයි. එතුමන්ගේ අදහස් බොහොම වටිනවා. අර පරිසරයට වැඩියෙන්ම කාබන් ඩයොක්සයිඩ් මුදාහරින ආයතනයේ විදියට ලංකා විදුලි බල මණ්ඩලය විදුලි උත්පාදනය කිරීමේදී ඒ දේවල් සිදු කරන්න වෙනවා. හැබැයි ඊට පිළිමක් විදියට එතුමන්ලා පැල සිටවන්න, ගස් සිටවන්නේ මූලිකත්වය පියවර අරගෙන තියෙනවා. අපි විශ්වාස කරනවා නොදුරු අනාගතයේදී විශේෂයෙන්ම මේ අපේ පරිසරය සුරකින්න ගැටලුවටත් බොහෝ හොඳ විසඳුම් ලබා දෙන්න එතුමන්ලට හැකියාව ලැබේ කියලා. අඩු මිලට විදුලිය ලබා ගන්න ජනතාව බලාගෙන ඉන්නවා. එතුමන් සතෝ සැලසුම් තිබ්බා. ඒ සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක වෙවි. ජනතාව විදියට රටට අපිට හැමදෙනෙක්ටම සහනයක් අත්වේ කියලා අපි විශ්වාස කරනවා. බෙහෙම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වුණාට ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන් ඉංජිනේරු විජිත හේරත් මහත්මයා අපිත් එක්ක එකතු වුණේ. අපි සූදානම් හදට 7 වෙනි පැයෙන් මේ විදියට සමුගන්න යලිත් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. සුබ දවසක්. මේක